පරම ගම්භීර ශ්‍රී සද්ධර්මයෙන් හදමඩල සූපත් කරන්නට සවන්පත් සිසාරා නැගෙන ධර්ම දේශනය. තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. දහම් මනස පෙරටු කරගෙන යමෙක් ප්‍රසන්න සිතින් යම් ක්‍රියාවක් කළහොත් ඔහු පසුපස සෙවණැල්ලෙන් සැපත ළඟා වෙනවා. සදහවත්නි, ඔබගේ ජීවිතය සදහම් අවබෝධයෙන් යුතුව ගත කරන්නට ඔබට මඟ කියා දෙන බෞද්ධ ගුවන් විදුලිය සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් බෞද්ධ ගුවන් විදුලි දම් සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ පැල්මඩුල්ල සම්මා ජීව බෞද්ධ ආශ්‍රමාධිපති මිතුරෝ අධ්‍යක්ෂ පූජනීය කුප්පියාවත්තේ බෝධානන්ද ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. කොට්ටාව මාලපල්ල පදිංචි සරත් හේරත් මහත්මයා සහ දීපානි හේරත් මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිසත්, දඬුකාව ඉහළවත්තේ පවුලේ පින්වත් පිරිසත්, පාදුක්ක ජයන්ති මාවත පදිංචි ඇග්නස් තලගල මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිසත්, නුගේගොඩ කන්දෙවත්ත පාර පදිංචි අශෝක ජයසුමන මහත්මයා එම මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිසත්, ට්‍රැක් 5 ගල්ගමුව පදිංචි PM ධර්මාවතී මහත්මිය, LHK සීලවති මෑණියන්, PM පුංචි බණ්ඩා පියතුමන් ප්‍රධාන පවුලේ පින්වත් පිරිසත්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි ඡායා ගයත්‍රි පතිරකේ මහත්මිය, නදුන් පතිරණගේ මහත්මයා සහ චමනි අද්දරගේ දියණිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිසත් උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයන් ලබා දෙමින් කටයුතු කරනවා. එහෙමනම් සදහම් අසන්නට පෙර ආතුව තිසරණ සහිත පංචශීලය සමාදන් වන්නට අපි හැමදෙනාම සාදු නාද නංවා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝ නං සුඛමන් වේති ඡායාව අනපායිනීති සදහබර කාරුණික පින්නතුනි තුන්ලොවක් අමාදිය දහරින් තෙමා වදාළ අපේ ශාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේ දහම් අසන හැටි අපට මැනවින් කියා දුන්නා. ඒ අනුව අපි සැදැහැ අද දවසේ මේ දේශනාවෙන් එක බණපදයක් හෝ ජීවිතයට එකතු කර ගැනීමේ අදිටරින් ධර්මශ්‍රවණය කරමු. පින්නතුනි, බුදුවරු ලෝකෙ පහළ වෙලා තිබෙන්නේ කුමටද? අපිව සීලෙහි පිහිටවන්නද? අපිව ගුණවත් කරන්නද? එහෙම නැත්නම් දන් දෙවන්නද? නෑ. බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වුණේ පින්නතුනි අපට නොදකින නොපෙනෙන සූක්ෂමව අප තුළ තිබෙන මේ සිත පිළිබඳ, සිතේ ශක්තිය පිළිබඳව, සිතේ තිබෙන අපූර්වත්වය පිළිබඳ අපට කියා දෙන්න.
දන් දීම් තිබුණ බුදුවරු පහළ වෙනකොට. පුද සත්කාර පූජා යාග හෝම ඕනෝටත් වැඩිය තිබුණ බුදුවරු පහළ වෙනකොට. විවිධ වෘත සීල වශයෙන් රැක්ක ආරක්ෂා කරා බුදුවරු පහළ වෙනකොට. සිත පිළිබඳ විග්‍රහය ගැඹුරින් ප්‍රාතිහාරයක් වශයෙන් දකින්න බුදුවරයෙකුට විතරමයි විස්තර කළ හැකි. එනිසා පින්නතුනි සිත පිළිබඳ විග්‍රහය සුළු වශයෙන්වත් තේරුම් ගැනීමේ පුංචි අවස්ථාවක් තමයි අපි අද යොදාගන්න. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. තතෝනං සුඛමන්වීති ඡායාව අනපාදිනි. මේක අපි කවුරුත් දන්නවා ධම්මපදේන පළවෙනිම ගාථා. පිටුතුනි මේ කතාවස්තුව බොහොමත් ආදර්ශ සම්පන්නයි. දැන් බලන්න අපි ඉතින් දන්නවා මේ මට්ට කුණ්ඩලී ජාතක කතාව මට්ට කුණ්ඩලී වෙනුවෙන් කිව්වේ අදින්න පුබ්බක කියන බමුණගේ කතාව දන්නවා. ඒක හරි. නමුත් බලන්න පිටුතුනි දැන් මේ අදින්න පුබ්බක කියන මසුරු සිතා නම් තමන්ගේ පුත්‍රයා වෙනුවෙන්වත් එක කහවණුවක්වත් වියදම් කරන්න කැමති උනේ නැත්තේ ඇයි? පුත්සෙනෙහස නැති හින්දාද නැතිනවා. තමගේ දරුවා කියලා දන්නේ නැතිකමද? නෑ. මෙන්න සිත වැහිලා තිබිච්ච තැනක් මේ. සිත වැහිලා තිබුණේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. විශේෂයෙන් ලෝභයෙන් සහ මෝහයෙන්. ලෝභ මූලික පිටුතුනේ මේ අකුසල් ප්‍රධාන අකුසල් මූල තුන ලෝභ ද්වේෂ මෝහ අකුසල් තුනෙන් භයානකම තුන ලෝභ දේශ මෝහ කියන අකුසල් මූලයන් තුන එක වගේම හානි කරයි. හැබැයි මෝහ මූලිකකම ලෝභය සහ ද්වේෂය පවා මතු කරනවා. ලෝභය සහ ද්වේෂය මතු කිරීමේ ප්‍රධානතම අකුසල සාධකය තමයි මෝහය. මෝහ මූලිකයි. එතකොට පින්නතුනි මෝහය බලවත් වෙන්න අර සිත වහනවා. ලෝභකමින් වහනවා, ද්වේෂයෙන් වහනවා. මෝඩකමින් මුලාවෙන් කොහොමද මුලා කරලානේ තියෙන්නේ? මුලා වෙච්ච නිසානේ ලෝභයට වෙන්නේ. මෙන්න මේක තමයි මේකේ වැදගත්ම අපිට විවරණය කරගන්න තිබෙන මේ මනෝ පුබ්බංගමා ධම්මම් මේ සිත මුල් කරගෙනම තමයි. සිතෙන්ම උපන් සිතුවිලි හැඟීම් චෛතසික ධර්මයන් මේ සියල්ලම අපි අතින් සිදු වෙන සිතේ ඇති වෙන සිතුවිලි හෝ කරන භාෂිතය හෝ වචන හෝ පැවැත්ම සතුට සිතින් නම් සුහදව නම් අපි ඉදහර බල මොකක්ද මේ පසන්නෝ කියන්නේ ප්‍රසන්න කියලා කියන්නේ කියලා. අන්න අපි පස තිබෙන අර ඡායාව වාගේ අපිට දැනෙන්නේ නැහැ නේ. එහෙම දැල්ලක් තියෙනවා කියලා අපිට දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ගාථාවේ සරල අදහස. පින්නතුනි දැන් අදින්න පුබ්බක කියන බමුණා අපි දන්නවා මසුරු සිතානන් කෙනෙක් කෑවෙත් නැහැ, බිව්වෙත් නැහැ, ඇඳෙත් නැහැ, ළමයාට දුන්නෙත් නැහැ. මේ සියල්ලම ලෝභකමින් එකතු කරේ දරුවාට. ඒ තමන් වින්දෙත් නැහැනේ. තමන් කෑවිත් නැහැ. පොඩි කැද ටිකක් බීලා තීර දෙයක් නිවුඩු හාල් බතක් කාලා තඹුන් හොද්දක් බීලා තමයි ජීවත් වුනේ. ඒකෙම තමයි මේ ළමයා ලෙඩ වුනේ. ළමයා ලෙඩ වුනේ ආහාර ඇතුව පාණ්ඩුව හැදිලා ලෙඩ වෙලා ඉතින් වටේ ඇවිදලා එක වෙද්දුන්ගෙන් මේ වගේ දෙයක් වුණොත් කොහොමද මේ වගේ දෙයක් අදත් ඒ වගේ අය ඉන්නව නේද? ගිහලා නිකන් ආලා මේ ගේ මම මේ හදනවා මම මේ කල්පනා කරන්නේ උළුවස්ස කොයි පැත්තට තිබ්බොත් හොඳයිද? ඔහොම කියලා වටින් ගොඩින් හලෙන ඉන්නවා. මෙහෙම ඉතින් මේ කැස්ස ටිකක් තියෙනවා තදට මේකට අහවල් දේ හොඳයිද? එහෙම කියලා අහන මේ සමහර දේ නැති කම නිසා එහෙම අයත් ඉන්න පුළුවන්. නමුත් මෙතුමාගේ තද ලෝභය තමයි තිබුණේ. ඒ නිසා කොහොම හරි ලෙඩේ උත්සන්න වුණා.
දැන් ඉතින් ඊට පස්සේ අන්තිම මොහොතේ ගෙන ආපු වෙද්දු කිව්වා මෙයා සනීප කරන්න බෑ කියලා. ඒ පාර තමයි ගේ පිළිකන්නට දැම්මේ. පිළිකන්නට නෙමෙයි ඉස්සරහ කෑල්ලට දැම්ම ගේ අතුරට ආවොත් ධන දහඩේ පෙරී කියලා. වස්තුව පෙරී කියලා. මේ වෙලාව අන්න අපිට ඉගෙන ගන්න දණක් තියෙනවා. දැන් බලන්න මේ අදින්න පුබ්බක බමුණා මෙච්චර ලෝභ සහගතව මේ පුතාටවත් කන්න බොන්න නොදී හිටියට මේ පුතා මහා පිං ඇති කෙනෙක්. මහා පිං ඇති කෙනෙක්. කොහොමද මේ පින වර්තමානයේ ඔහුගේ කාලේ රැස් කරගත්ත පිනක් නෙවෙයි. ඒ තාත්තා දුන්නෙත් නෑනේ. තාත්තා කෑවෙත් නෑ දුන්නෙත් නෑ. පන්සල් යන්නවත් දුන්නේ නෑ. ගේ ඇතුළේ තියාගෙන හිටියා. ඒක කුසල කර්මයක් කරන්න තරම් මේ දරුවගේ හිත පෝෂණය වුණේ නෑ. එහෙමනම් මෙන්න අපිට ඉගෙන ගන්න තැනක් සංසාරයෙන් ගෙන ආපු පින. මේ අපි රැස් කරන්නේ මේ ජීවිතේට පමණක් නෙවෙයි. බැංක් account එකක් දානවා ෆික්ස් ඩිපොසිට් එකක් මේ. කවද ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ කියන්නේ. මේ ජීවිතෙත් ලැබෙවි. හැබැයි පරලෝකෙත් අපිට මේ සසර පින්නතුනේ අපි බය වෙන්න ඕනේ මේ ලෝකේ මේ ඇස් දෙක නැතුව ඉපදුනාට කන් දෙක නැතුව ඉපදුනාට මූණ කැලලි ආවට ගෙඩි හටගත්තට බඩ රිදෙනවා කොඩ රිදෙනවා ඒකට නෙවෙයි බය වෙන්න ඕනේ. සසරට බයක් ඇති වෙන්න ඕනේ. සසර කොහොම කරලා නිමා වෙයිද? මං ඔබෙන් ඇහුවොත් ඔබ කොහේ ඉඳලා දාවේ කියලා? ගෙදර ඉඳලා නෑ ආවේ. ඔක මහ දෙයක් නෙවෙයි නේද? මමත් කොහෙද යන්නේ කියලා ඇහුවොත් ඒත් කියයි ගෙදර යන්නේ කියලා. හරි කතාව. ඒකට වෙන්නේ නේද? රස්සාවට ගියත් අපි ගෙදර එනවා. වෙන ගමනක් ගියත් ගෙදර එනවා. ඒ වගේම මම ඇහුවොත් ඔබ සමහර විට ඔබ එහෙම නැතුවත් ඇති මේ අහන අය සමහර විට නිවාඩු කාලේ දැන් අපිට ගොඩක් මහන්සි වෙලා වෙහෙසලා ස්ට්‍රෙස්නේ. ගොඩක් ස්ට්‍රෙස්. ඒක ස්ට්‍රෙස් රිලීස් වෙන්න කොහෙද යන්නේ? ට්‍රිප් එකක් යනවා නේ. සමහරු කැලේ යනවා අලිකොටි බලන්න. සමහර හෝටල් බුක් කරගෙන යනවා. ලොකු සමාගම් ව්‍යාපාරිකයෝ ඩිකන් ටිකට් දෙනවා ගිහිල්ලා එන්න කියලා. මොකද මේ ස්ට්‍රෙස් රිලීස්. මේ අපේ මනුස්ස ජීවිතය ස්ට්‍රෙස් රිලීස් වශයෙන් ආව වගේ තමයි හිතන්නේ. අපේ මහා ගෙදර අපි තරහ වෙන්නේ නැහැ නේ ඉවර නේද? සතර අපායේ වගේ තමයි හරියට. මං කියන්නේ වගේ කියලා. එහෙම කියන්න හොඳ නැහැ නේ. ඒ නිසා කියනවා අපායේ වගේ. අපි වැඩි හරියක් ගත කරන්නේ ගෙදර වගේ අපායේ තමයි. අපි කවුරුත් ඔබ අපි කවුරුත් මේ අර ටිකට් එකක් කරන් නිවාඩුවට ආපු අවුරුදු 50ක 60ක 70ක 80ක 90ක වැඩි වුණොත් ගමනක් මේ. සල්ලි වරෙච්චට යන්න ඕනේ. හෝටලේ තියාගන්නේ ගෙවපු මුදලට වඩා පැයක්වත් තියාගන්නේ නැහැ. පැයක්වත් තියාගන්න 12ට නම් 12ට යන්න කියනවා. දවල් 12ට. මේ අපි ගමනත් ඒ වගේ පින්නතුරි. සසර ඇවිදින අපිට අපේ මහගෙදර හරියට අපාය නරක ආදිය වගේ. ඒකනේ බුදුහාමුදුරු මේ මගේ දෙයක් නෙවෙයි. බුදුහාමුදුරු වදාළනේ ආනන්දය මේ ඇටඹ ගහේ තියෙන මේ කොළ ටිකක් අතට අරගෙන අහනවා මේ අතේ තියෙන කොළ ගණනද වැටි ගහේ කොළ ගණනද? ඒ ස්වාමීනි ගහේ කොළ ගණන් කරන්න බෑ. ස්වාමීන් වහන්සේගේ අතේ තියෙන කොළ ටික ගණන් කරන්න පුළුවන්. එවනම් මේ ගහේ තියෙන කොළද වැඩි වනාන්තරයේ තිබෙන කොළද වැඩි? ස්වාමීනි ඒක ගැන අහන්න දෙයක් නෑ. මතක තියාගන්න ආනන්ද මනුෂ්‍යාත්ම භාව දිව්‍යාත්ම විශේෂයෙන් මනුෂ්‍යාත්ම භාව ලබන්නේ මේ මගේ අතේ තිබෙන ඇටඹ කොළ තරමට තමයි. වැඩි දෙනෙක් සත්වයින්ට අපායාදී නරකාදී දුක් විඳින්න සිද්ධ වෙනවා. තිරිසන් ලෝකේ දුක් විඳින්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේලාගේ කාර්යය ඒකයි අපායින් මිනිස්සු නිදහස් කිරීම නෙවෙයි. ඒක අනිකුත් ආගම් වලත් කියන කතාවක් නේද? පාපයෙන් මුදවනවා කියන එක ගැලපු නෑ බුදුහාමුදුරුවෝ ඒක නෙවෙයි. අප තුළ තිබෙන සිතේ ශක්තිය ප්‍රබුද්ධ කරලා දියුණු කරලා මතු කරලා ඒක නිවනට යොමු කරවීමයි. අපි බණහන්නේ ඒකටයි. අපි බණ ඇසිය යුත්තේ ඒකටයි. අපි බණ පිළිපැදිය යුත්තේ ඒකටයි. අපේ සිතේ ශක්තිය ඔබට මට මේක ලේසිද? ලේසිද? අපි දන්නවා ලේසි නෑ. ඉතාම අමාරුයි. ඉතාම අමාරුයි. හැබැයි හුරු වුණොත් පහසුයි. හුරුව පුරුද්ද නැතිකම නිසා තමයි මේ අමාරුව. දැන් බලන්න පින්නතුනි අර පෙර කුසල් කරලා තිබිච්ච නිසා මතු වුණා මේ දරුවට
අනි වේදනා විහිඳන්න බැරුව බිත්තිය පැත්තට හැරලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙ දිහා බලනවානේ අපින් සැපිරිච්ච ඇත්තෝ කවුද? එතකොට පේනවා මේ අහිංසක දරුවා මේ කාගේවත් වරදින් නෙමෙයි මේ දරුවාගේ අකුසල කර්ම නිසා වලාකුලක් වගේ වැහිලා තිබුණු හඳ වගේ හරියට වැහිලා තියෙන්නේ කුසල් පිහිට වෙන්න ඕනේ කියලා වැඩම කළා. සද්දයක්වත් අහන්න තරම් මේ දරුවගේ ශක්තියක් නැහැ. අත් දෙක එකට එකතු කරලා වදින්න තරම්වත් අත ඔසවන්න මේ දරුවට ශක්තියක් නැහැ. බුදුහාමුදුරුවෝ එළියේ ඉඳලා බුදු රැස් පිහිදෙව්වා බිත්තියට. එතකොට ඒ දිහා බලාගෙන සාදු සාදු කියලා කියනකොටමත් පණ ගියා. එතකොට බුද්ධානුස්සතිය වැඩුවට බලක්ෂණයකට එක තප්පරයකට එක විනාඩි ගානකට තමයි මේ කවදාවත් කිසිම පිනක් කුසලක් කරපුව නැති මට්ට කුණ්ඩලියට සහනයක් ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන්. ආසන්න කම්ම කියලා තියෙන්නේ. ආසන්නක ගරුක ආසන්න ආටින කියලා. ආසන්න කර්මය තමයි අන්තිම මොහොතේ ඇති වෙච්ච සිතේ ඇති වෙච්ච. හැබැයි මතක තියාගන්න අපිට ලේසියට මේක ගත්තොත් අපිට උඩ දෙයක් කාලා බීලා නටලා විනෝද වෙලා ඉන්න පුළුවන්. අද මැරුණත් අපි මැරෙන්නේ නැහැ කී සිද්ධු කී ඉන්න පුළුවන් නේද? අපි මැරෙන්නේ නැහැ කියලා. අන්තිම මොහොත වෙනකොට අපිට අපේ හිත හදාගන්න පුළුවන් කියලා පිළිතුරු හිම බෑ. අර පෙර කුසල් වල ශක්තිය තමයි ඉතුරු වෙලා ඇවිල්ලා අන්තිම මොහොතේ පිහිට වෙලා තවතිසා දිව්‍ය ලෝකයට මේ මට්ට කුණ්ඩලියට යන්න පුළුවන්කම ලැබුණේ. අපි හිතනවා නම් සහ අර මෝහය මුල් කරග භයානකම එකයි. මෝහය මුල් කරගත් යම් කෙනෙක් කියනවා නම් මට්ට කුණ්ඩලීට පුළුවන් වුණා නම් අන්තිම බෝධි බුදුරැස් දැකලා දිව්‍ය ලෝකයට ඒවට බැරි. 999ක් මරාපු අංගුලිමාලට බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා නම් අපි ඉතින් එක්කෙනෙක්වත් මරලා නැහැනේ. ඇයි අපිට බැරි කියලා තර්කයක් ගේන්න පුළුවන්. තර්කානුකූලව ඒ මෝහ මූලික තර්ක ධර්මානුකූල තර්ක නෙවෙයි. ඒවා මෝහ මූලික තර්ක. එහෙම අර මෝහය වැඩිව ශ්‍රද්ධාව නැති නැත්තම් ඉන්නවනේ කපටි අය. ඒ කියන්නේ පන්සල් යන්නේ මොකටද? පොයදාට පන්සල් ගිහිල්ලා වැඩක් නැහැ. අපේ හිත නරක වෙනවා පන්සල් ගියාම. සිල් අරගෙන ගෙදර සිල් ගන්න එක ඊට වඩා හොඳයි. මේ මෝහ මූලික අකුසල් වල කතන්දර පෙළක් මේ. ඒ අකුසල් පෙළක් ඒ වගේ අදහස් මොනවද මේ? මිත්‍යා දෘෂ්ටිකයි. විසදුටුයි. මොකද මේ බෝධීන් වහන්සේ ළඟ වාඩි වෙලා ඉන්නකොට දැනෙන සුවළඟ සිසිල ගෙදර ඉඳලා අපිට ලැබෙනවද? නෑ. ඇඟට දැනෙන්නේ නැහැ, හිතට දැනෙන්නේ නැහැ. චෛත්‍ය සුදු පාට දකින්නකොට හිතේ ඇති වෙන ශ්‍රද්ධාව අර රූපවාහිනී තිරේ වැටෙන චෛත්‍ය දැක්කම අපිට ඇති වෙන්නේ නැහැ. ඒක හොඳයි යන්නවත් බැරි අදට වෙලා ඉන්න කෙනෙකුට අදහසක් ඇති කරගන්න හොඳයි. නමුත් ඇවිදින්න යන්න තරමට පුළුවන් කෙනෙකුගේ ශ්‍රද්ධාව දියුණු වෙන්න නම් පන්සල විහාරස්ථානයට පූජනීය කොටසට යන්න ඕනේ, වන්දනා කරන්න ඕනේ, බිම දන වෙලලා වන්දනා කරන්න ඕනේ ශ්‍රද්ධාව මත වෙන. කොහොම නමුත් මේ දරුවා දිව්‍ය ලෝකෙ ගියාට පස්සේ මල ගෙදර කටයුතු කරලා ඉවරලා අදින්න පුබ්බක හැමදාම ගිහලා සොහන ළඟ අඬන්න පටන් ගන්නවා. වැළපෙනවා, අඬනවා. පුතා පිටුතුර මේ දිව්‍ය ලෝකවල ගියාම ඒ ඇත්තෝ ආපස්සට ආවර්ජනය කරනවා තමන් මේ මොන කුසලයකින්ද මෙතෙන්ට ආවේ කියලා. කුමක්ද කරපු කුසලයේ කියලා. එතකොට පේනවා මෙහෙම බුදුරැස් දැකීමෙන් පමණයි මම මේ තත්ත්වයට අනේ මගේ තාත්තා තාම දුක් විඳිනවා. තාම අඬනවා. තාම මේ මුලාවටපත් වෙලා තියෙනවා. ඉක්මනින් මාව සලාගෙන විදිහ හිතුව මේ තාත්තට පිහිට වෙන්න ඕනේ. ගිහින් ඇයි ඔබ අඬන්නේ? අනේ මගේ පුතා නැති වෙලා දැන් දවස් ගාණක් වෙනවා. පුතා ගැල්ලා දෙන්න. අර තනත්තත් අඬනවා. මම අඬන්නේ මගේ දරුවෝ වෙනුවෙන්. ඔබ අඬන්නේ? මට විශාල කරත්තර උද දෙකක් ඕඩ වෙලා තියෙනවා.
ඒකටයි මේ මම අඩන්නේ. මොකටද? මොක මහ දෙයක් මම ඔබට රත්තරන් වලින් කරලා දෙන්න. ඔබට රත්තරන් වුණේ නම් රත්තරන් වලින් කරලා දෙන්නම් කරත්තරෝද දෙකක් කියලා. කඩේ දාගන්න. ඒ පාර කියනවා මේ නෑ මට ඉරයි හොඳයි යෝනි. බැරි දෙයක්නේ. අනේ ඔබ තමුසේ වගේ මෝඩේ බල්ලව ඉරයි හදටයි තමුසේ යනවා මේ කියලා කියන්නේ ඉර හොඳ පේන්න තියෙනවා. පේන්න තියෙන දෙයක් ඉල්ලලයි මම අඬන්නේ. ඔබ නොපෙනෙන දෙයක් අඬන්නේ. මෙන්න මේ අවස්ථාවේ තමයි අදින්න පුබ්බක බුදුරජාණන් වහන්සේට කෙරෙහි හිත පැහැදිලා ධර්මයේ හොයාගෙන අන්න වෙනස් වෙච්ච තැන ටර්නින් පොයින්ට් එක වෙනස් වෙච්ච තැන කාරුණික පින්නතුණි වාසනාවන්ත පින්නතුණි මෙන්න මේ ටර්නින් පොයින්ට් එක හොයා ගන්න ඕනේ අපි හැමදාම සිතට මුවා වෙලා සිත ජයග්‍රහණය කරමින් සිතට ඕන දේ කරමින් සිත මෙහෙමයි කියා සිතට යටත් වෙනවා. නැද්ද? බොරුද බලන්න. අපි භාවනාවට වාඩි වෙනවා. වාඩි වෙනකොට අනේ මගේ හිත එක තැන තියන්න බෑනේ භාවනාවෙන් නැගිටිනවා. භාවනාවෙන් නැගිටිනවා. එයි අර දුන්නා බිල්ලට දුන්නේ මොකද? සිත. මට සිත එක තැනකට තියාගන්න සිත එක තැනකට තියාගන්න බැරි හින්දා තමයි භාවනාවට ඉන්න ඕනේ. සිත එක තැනකට සිත එක් තැනක තියෙන්නේ නැහැ කියන එක දැනගෙන තමයි භාවනාවට වාඩි වෙන්න ඕනේ. තේරුම් ගන්න. භාවනාවට වාඩි වෙන්නම ඕනේ සිත එක අරමුණකට නැහැ කියන බව දැනගෙන. ඕක මේ භාවනාව නිසා දැනගන්න දෙයක් නෙවෙයිනේ. ඉදිරියදා කටයුතු වලත් අපේ සිත එක අරමුණක හිටින්නේ නැහැ. ඕකට තරම් හැමතැනම විදින ඒක අපි දැනගන්න ඕනේ. භාවනාවේදී මේක ප්‍රකට වුණාම දැන් වෙන වැඩක් කරන ගමන් නම් පොතක් කියවන ගමන් කවුරු කෝල් එකක් આવුත් ආන්සර් කරේ ඒක වෙනම කතන්දරයක් මම මේ කියන්නේ. නමුත් භාවනාවට වාඩි වුණාම දැනෙනවා පැහැදිලිවම මේ මගේ සිත දැන් වෙන තැනකට යනවා කියලා. එන්න එතනයි අපි අඳුර ගන්න ඕනේ. එතෙන්ටයි ප්‍රතිකර්මය දාන්න ඕනේ. දැන් මේ සිත පිටට යනවා. එන්න මොකද කරන්න ඕනේ? පිටට යන සිත ඉක්මනින්ම පමානවි නැවත ඇදලා ගන්න ඕනේ තමන්ගේ ළඟට. අන්න භාවනා සිතක් දියුණු කරන්නේ එමයයි. අපි කරන්නේ සිතට ඉඩ දීලා සිතට මුලට එන දීලා අපෝ අපේ සිත මුල් සිත එහෙම යන හින්දා මට භාවනාවට බෑ. කොන්දේ අමාරුවක් එනවා. බෙල්ලේ අමාරුවක් එනවා. ඉතින් කොන්දේ අමාරුව බෙල්ලේ අමාරුව භාවනාවෙන් එන දෙයක්ද? නේ. දැන් මාළු අම්ම කෙනෙකු ඉක්පරිම පරක් වෙලා ලිප දිහා බල බල කැමටි කුගෙට. උරු ඉක්පරින් වෙනකොට අර දැන් අම්මලා නම් මන් දන්නේ එහෙම කරනවද කියලා. අපේ අම්මලා නම් මෙහෙම මන් දැකලා තියෙනවා. පිටිය මෙහෙම අතට අරගෙන හීඩට ලියාගෙන යන හරි ඉක්මනට පලාමිටිය. ඉතින් මේවා කැපෙනවා, ලේනවා යන්තම් ගණන් ගන්නවත් නැහැ. රැයට තමයි උණුක මතක් වෙලා අනේ පුතේ තෙල් ටිකක් ගන්නවත් කියලා කියන්නේ. කකුල එහෙම යනකොට වදිනවා මිරිස් ගලෙත් වදිනවා. ඒ ගණන් ගන්නවත් නැහැ. රැයට තමයි උක පේන්නේ. භාවනාවෙත් ඒ වගේ. ඊ වෙලාවේ අපිට ඒක දැනෙන්නේ නැහැ. අපි වෙන දෙයකට අපේ අවධානය යොමු වෙච්ච නිසා. භාවනාවට වාඩි වුණාම කොන්ද රිදෙන්න පුළුවන්, බෙල්ල රිදෙන්න පුළුවන්. ඒ මොකද්ද මේ? වේදනානුපස්සනාව. අපි ඒ වේදනාවයි කියලා කොන්දද, කකුලද, බෙල්ලද භාවනාව අතරිනවා කියලා කියන්නේ. අම්මෝ මට භාවනා කරන්න බෑ මම. හරි ආසයි භාවනා කරන්න මට මේ වාඩි වෙලා ඉන්න බෑනේ. මගේ මේ කොන්දේ අමාරුවනේ. මොකද්ද මේ? වීරය නැතිකම. වීරය නෑ. අන්න එතන වීරය ඕනේ. ශ්‍රද්ධාව ඕනේ, වීරය ඕනේ. ශ්‍රද්ධාව දියුණු වෙච්ච තරමට අර වේදනාවල් ගැන එච්චර අදහසක් නැහැ. ශ්‍රද්ධාව අඩු වෙන්න පින්නතුනි වේදනාවල් ප්‍රකට වෙනවා. හිත පිටේම ප්‍රකට වෙනවා. නිදිමත කම්මැලිකම ඇති වෙනවා. දැන් තීන විද්ධය කියලා කියන්නේ භාවනාවේ තියෙන ප්‍රධාන අංගයක් වගේ. නිදිමත කම්මැලිකම ස්වභාවයෙන් අපි තුළ තියෙනවා පින්වතුනි. තියෙනවා. හැබැයි භාවනාවට වාඩි වුණාම අපේ ශරීරයේ නිස්සලයි, හිත අපිට ඕන දෙයකට යන්න ඉඩ දීලා තියෙනවා. එතකොට තීන මිද්දේ වැඩි. කම්මැලිකම, නිදිමත කම්මැලිකම හොඳටම වැඩි වෙනවා එතකොට.
දැන් අපේ යෝනිසෝ මනසිකාරය අපේ සිත මනෝපුබ්බංගමා ධම්මා කිව්වල් වගේ අපි එක අරමුණකට ධම්මාරම්මණයකට භාවනා අරමුණට අපේ හිත ගේනවා නම් ඒක අලවල තබනවා නම් තීන මිද්ද එනකොටම මේක කම්මැලිකම මේක එපාවීම මේක කියලා මේක නිදිමත අපිට එනවා. ඒක වරදක් නෙමෙයි. වරදක් නෙවෙයි ස්වභාවයක්. මේ ස්වභාවය තමයි අපි මෙනෙහි කරන්න ඕනේ. මේ ස්වභාවය අපි මෙනෙහි කිරීම තමයි භාවනාවේ අපිට තිබෙන වැදගත්කම. භාවනාවේ තියෙන වැදගත්කම ඒකටයි. ඒකේ මොකද්ද වෙන්නේ? අන්න ලෝකෙ බුදුවරු පහළ වුණේ සිතේ ශක්තිය ප්‍රභාස්වර භාවය අපිටම අවබෝධ කර ගැනීම සඳහා. අවබෝධ වෙනවද නැද්ද? අවබෝධ වෙන්නේ නැද්ද එතකොට? අවබෝධ වෙනවා. අවබෝධ වෙනවා. සිතේ ශක්තිය සිතේ ශක්තියත් අවබෝධ වෙනවා. සිතේ දුර්වලකමත් අවබෝධ වෙනවා. අනේ මගේ හිත දුර්වල හින්දා තමයි මට එතකොට සිතේ දුර්වල වීම පිළිබඳව අපි වේදනාවටපත් නොවි සිතේ දුර්වල වීම පිළිබඳව අපි කනගාටුවටපත් නොවි ධෛර්යය දියුණු කරගන්න. හිතේ නෑ මගේ හිත මම ශක්තිමත් කරගන්නවා. මගේ හිත මම දියුණු කරගන්නවා. මෙන්න පින්නතුනේ මේ ගාථාවේ තිබෙන වැදගත්ම කොටස මේකයි. මෙන්න මේ හිත හඳුනා ගැනීම. හිත හඳුනා ගැනීම. හිත තුළ ඇතිවන සිතුවිලි හඳුනා ගැනීම. අකුසල් කුසල් වෙන් කර ගැනීම. අකුසල් වෙන හැම මොහොතකම ඒවා යටපත් කිරීමට ගන්නා උත්සාහය. කුසල් මතු කරලා කුසල් එක්ක අපි ජීවත් වීම. කුසල් අපේ යාළුවෝ කරගන්න ඕනේ. කුසල අපේ යාළුවෝ කරගන්න ඕනේ. දැන් බුද්ධානුස්සතිය මරණානුස්සතිය මේවා වඩනකොට බුද්ධං එහෙම නැත්නම් ඉතිපිසෝ භගවාරහං ඉතිපිසෝ මේ විදියට අපිට බුද්ධානුස්සතිය වඩන ක්‍රමයක් තියෙනවා. මේ අපේ සිත යාළු කරගන්නවා. ප්‍රසන්න හිතක් ඇති කරගන්න බුද්ධානුස්සතිය අපි වඩනවා. මේක දිගටම මෙහෙම වඩනකොට මේක අපේ භාවිතයටපත් වෙනවා. බහුලීගතෝ භාවිතයටපත් වෙනවා. දැන් ඔය මහායාන ඇත්තෝ හැම කෙනෙක්ම නාගුණ වෙලාවට අරගෙන භාවිතය ගන්න ඒගොල්ලන් බහුලීගතෝ. ඉතින් කතා කරත් ඉතින් අපිට හිතෙනවා මේක මහා විහිළුවක් මිනිස්සු බොරුවක් කරන්න කියලා. කැම කනකොටත් අර ඇට මාරු කරන්නේ. ඒගොල්ලන් අරමුණක් එක්ක තමයි ඒ කරන්නේ. හඳුනාගත්ත, යාළු කරගත්ත, ළඟට ගත්ත බොහෝ බහුලීගත තමන් ඒක වඩනවා වර්ධනය කරනවා. අන්න පිටතරේ අර දහම් අරමුණක් එක්ක අපි අපේ ජීවිතේ සිතුවිලි අපේ සිත පරිස්සම් කරගන්න ඕන. සිත දියුණු කරගන්නවා නම් අන්න මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය මනසාචේ පසන්නීන බාසති ප්‍රසන්න වූ සිතී. දැන් අපි හිතමුකෝ අපිට මොකද මේ ප්‍රසන්න වූ සිත? ශ්‍රද්ධාවෙන් පිරිච්ච සිත ප්‍රසන්නයි. සීලයෙන් පිරිච්ච සිත ප්‍රසන්නයි. දැන් අපිට ලෞකික ලෝකේ ඉතින් අපිට යාළුවෝ හම්බෙනවා, හිතවතුන් හම්බෙනවා, මිතුරෝ හම්බෙනවා නේ හැමට අදාරී සතුටක් ඔබ හම්බ වෙච්ච එක. මම බොහොම කාලයකට පස්සේ අයන් අපිත් ඒකක් බීලෙමු. එහෙම නැත්නම් පිරිමි කට්ටිය නම් වෙන දෙයකට යන්න කතා කරනවා. පොඩි ඩ්‍රින්ක් එකක් දාලා එමු කියලා කතා කරලා ඉතින් අදාරී සතුටුයි. මම ගෙදරට එනකොට අදාරී සතුටු දවසක්. වගේ යාළුවෝ හම්බුණා. අපි ගිහලා ඒකක් බීලා ආවා. අපි කවුරුෙක් දේවල් කතා කරා, පැරණි දේ. මේකද ප්‍රසන්න වූ සිත කියන්නේ? නෑ. මේ ප්‍රසන්න සිත නෙවෙයි මේ. තව අකුසල් වර්ධනය කර ගැනීමක් ඒ කලේ. ඒක කියන්නේ යාළුවෝ හම්බෙන කතා කරන්න. එහෙම නෙවෙයි මම මේ කියන්නේ. ප්‍රසන්න වූ සිත. සිතේ තිබෙන ප්‍රසන්න බව කියලා කියන්නේ පින්නතුනි ශ්‍රද්ධාව මුල් කරගෙන ඇති වෙනා වූ සිතුවිලි පරම්පරාව. ශ්‍රද්ධාව මුල් කරලා ඇති වෙන සිතුවිලි පරම්පරාව.
ඒකට ප්‍රසන්න වූ සිත කියලා කියනවා. ඒ වගේම සීලය මුල් කරගත්ත සිතුවිලි පරම්පරාව ප්‍රසන්න වූ සිත. දැන් පෝයදාට අපි තුළ පෝයට දැන් පෝය ලබනකොට පෝයට ඉස්සරින්ද ඉඳලම අපිට 아무තු දෙයක් දැනනවා. හෙට පෝය, හෙට සිල් ගන්න ඕනේ, සිල් රෙදි කොහෙද ඒවා හොදලා මැදලා පිළිවෙලකට හදලා පන්සලට ගෙනියන්න දෙයක් තියෙනවා නම් හදාගෙනම මේ ඔක්කොම සිතුවිලි පරම්පරාව පෝය දවස එළඹෙනකොට කාලය නිසා අවස්ථාව නිසා මිනිස්සුන්ට කාලය නිසා මිනිස්සු පින් සිද්ධ කරගන්නවා. අවස්ථාව නිසා මිනිස්සු පින් සිද්ධ කරගන්නවා. පුද්ගලයෝ නිසාත් පින් සිද්ධ කරගන්නවා. දැන් අතර කාලය බලපෑවි. හෙට පෝය. හෙට පෝයවට අද ඉඳලා ඔක දෙපැත්තක් තියෙනවා. හෙට පෝය වෙනකොට සිල් රෙදි හදලා, නවගුඩ වැල හදලා, බඩ පොත්ති කරලා ඇස්ති කරගෙන, බල් වට්ටියක් හදන්න ඔක්කොම ලෑස්ති කරගෙන. තව කට්ටියක් හෙට පෝය වෙනකොට ප්ලෑන් එක ගන්නවා අලි බලන්න යන, කොටි බලන්න යන, හොටෙල් එකේ නවතින්න, පුතාට කෝල් කරලා පුතේ දවස් 3ක් නිවාඩු වරෙන් අපේ ගෙදර ඉන්න. අම්මට සිල් ගන්න යන්නත් නැහැ, පුතා ගෙදර එනවා අයිය. බලන්න විදිහේ වෙනස මම බලන්න ඕනේ විදිහේ වෙනස. මනසාචේ පදුට්ටේඩ ගණිත ගාතාව එහෙමද තියෙන්නේ? වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති. චක්කං කරත්ති කැරකෙනවා. රෝදේ කැරකෙන තාක්කල් අඩේ අර හරකා යනවා බර ඇදගෙන යනවා. හරක ඇදගෙන යන තාක්කල් කරත්ත රෝදෙත් කැරකෙනවා. චක්කං වහතෝක නවතින්නේ නැහැ. රෝදේ කැරකෙන තාක්කල් හරකා දුවන්න වෙනවා. හරකා දුවන තාක්කල් කරත්ත කැරකෙනවා. රෝදේ කැරකෙනවා. අපි කරන අකුසල් වල ස්වභාවය ඒකයි. අපි කරන අකුසල් වල ස්වභාවය ඒකයි පින්නතුනි. නමුත් ප්‍රසන්න වූ සිතින්, ශ්‍රද්ධාවන්ත සිතින්, සීල සිතින් දැන් අපි හිතමු දැන් මෙහිමයි. දැන් අපිට සමහර වෙලාවට ඒ උපමාවම ගත්තොත් ප්‍රසන්න වූ සිතින් යනවා සිල් ගන්න. ගිහිල්ලා අපි සිල් සමාදන් වෙනවා, මුල් පැය හොඳට ඉන්නවා, සිල් දානෙත් වළඳනවා, භාවනාවක් කරනවා. එහෙම නැත්නම් ඔන්න එතනින් එහාට ටික අර අපි ගත්ත ප්‍රසන්න බව මොකද වෙන්නේ? ඇත්ත කතාව. ටික නුවණ ඇති අය නම් දිනු කරනවා, නුවණ නැති අය නම් අඩු කරගන්නවා. හවස වෙනකොට වෙලාව බලා ඉන්නේ. කාර්යක ආවද, පුතා ආවද, කෝල් එකක උත්තරයක් දෙනවා. 4ට එන්න පුතේ කියනවා. ඉතින් 3 ඉඳලා අපේ හිත ගෙදර තියෙන්නේ. 3 බණ ඇහෙන්නේ නැහැ. බොහෝ පාසක අපට 4ට යන්න දෙනවා නම් 3 බණ ඇහෙන්නේ නැහැ. ඒ පැයම සූදානම් වෙන්න ගෙදර යන්න. අනපිනද අපි අන්න ප්‍රසන්න සිත නෙවෙයි එතකොට. ප්‍රසන්න සිත නෙවෙයි. අපි රැවටෙනවා. හරියට මේ මෝහ මූලිකයි කියලා කියන්නේ ඒකයි. වෙන දෙයකට නෙවෙයි. ඒ කුසලයේ තුලම අකුසල් සිත් පහල කරගන්න පුළුවන්. කුසලයේ තුලම අකුසල් සිත් පහල කරගන්න පුළුවන්. මම එක දවසක් මේ ළඟදී කිව්වා මේ කෙනෙක් ඇවිල්ලා අපේ අම්මා හරියට දාන දෙනවා. දාන දෙනකොට දාන බෙදනකොට ඉන්න හාමුදුරුවන්ගේ ගානට තමයි කෑලි තෝර බෙදන්නේ. ප්‍රශ්නයක් නම් හැදි 5යි. මාළු බෙදුන් මාළු කෑලි 5යි. ඒ පොඩි පුතෙක් මට ඇවිල්ලා කියන බන්නම් මේකට හරි අප්සෙට් කියලා කියනවා. මට හරි අප්සෙට්. මොකද්ද මේකට කරන්නේ? පොඩි ළමයාට දැනනදී. ඒක තාමට හම්බුණාවුදු 5ක විතර දරුවෝ පුදුම විදිහට ජීවිතේ දැක්ක දරුවෝ සිත දියුණු වෙලා මේ අයි අර පූර්ව කුසල් සිත්වල ශක්තිය ඉතුරු කරගෙන මේ ලෝකේ ඇවිල්ලා තියෙන්නේ. ඒ බව කුස තුළ ඉඳලා මේ කුසල් සිත දියුණු වෙනවා. ඒකනේ අපේ අම්මලා ඉස්සර අම්මලා බබාලා හම්බෙනකොට පිරිත් කියනවා, බෝධියට යනවා, බෝධිය නාවනවා, අනුරාධපුරේ යනවා, කුසට අත තියාගෙන පිරිත් කියනවා, දරුවා එක කතා කරනවා ඉස්සර අපේ අම්මලා. දැන් අම්මලාට ඒ වෙලාවක් නැහැ. ඉස්සර අම්මලා කතා කරලා ඉතින් ඉඳලම දරුවා හදනවා, ධර්මානුකූල දරුවා ගොඩ වෙන්න. සිත දෙනවා, එතන ඉඳලම දෙනවා සිතට දහම් සිතුවිලි. කිරි ටික පොඩකොට හිත යටින් දරුවා සුවපත් වේ වගේ අදහසින් කිරි ටික දෙන්නේ. තමන්ගේ ඇඟ වැහිරෙනවා කියලා ඇති දැන් කියලා ඇදලා ගන්නේ නැහැ. එහෙම අම්මලා හිටියේ නැහැ ඉස්සර. හරියටම දොස්තර කියන ගානෙන්ම නවත්තලා
ගොන්කිරි පුරුදු කරනවා එතනින් එහාට බොන්න දරුවත් ඒහා සමානව වැඩ හිටියේ එතකොට. බලන්න කොච්චර වෙන අපි කොච්චර අපි ධර්මයේ කියලා කිව්වට අපි බෞද්ධ කියලා මහපාරේ සටන් කරාට බෞද්ධකම රැකගන්න රණ්ඩු කරාට බෝඩ් ගැහුවට අපේ සිතුවිලි පරම්පරාව මෝහ මූලිකයි. ද්වේෂ සහගතයි. ද්වේෂයෙන් අර වගේ සටන් පාට කියන්න බෑනේ. ශ්‍රද්ධාවෙන් කියන්න බෑනේ. ශ්‍රද්ධාවෙන් කියන්න බුලන් තුනුරුවන් ගුණ විතරයි. අර පිටුතරේ සිත දුර්වල වෙන තැන්. එතකොට මනසාචේ පදුට්ටේන දුර්වල සිතින් කරන්නා වූ ක්‍රියා ඇතිවන සිතේ සිතුවිලි සහ වචන පද්ධතිය අනේ කරත්තෙ බෙදි ගොඩා වගේ අපි පසුපස එනවා. හැබැයි ඉල්ලන්නේ මේ කෑ ගහලා ඉල්ලන්නේ මොනවද බෞද්ධකම දෙන්න කිය. දියව බෞද්ධකම දියව කිය රන් අපිට දිසිතර දියව කිය රන් වෙනවා. මේ රන් වෙන්නේ පදුට්ටේන නරක වූ සිතින්. කෑ ගහන්නේ නරක වූ සිතින්. දේශසහගත සිතුවිලි සිතට ඇවිල්ලා තියෙන්නේ. පලිගන්න සිතුවිලි සිතට ඇවිල්ලා තියෙන්නේ. විනාශයක් කිරීමේ සිතුවිලි සිතට ඇවිල්ලා තියෙන්නේ. ක්‍රෝධය මේ වෙලාවේ බලවත් වෙන්නේ පදුට්ටේන නරක වූ සිතින්. අන්න පිටුතරේ ඒ තැනැත්තාට ඒ අකුසල් සිත් අනුව මෙලොව පරලොව දෙකම එයාට බලපාන එයාගේ ජීවිතේ විනාශ වෙන්න. පසන්නේන පින්නතුනි හැම වෙලාවකම ඔබ රැකියාවට යනකොට ඔබ අතරමඟට ගියත් ඔබ බස් එකට ගියත් ඔබ වෙනත් කාර්ය දීජනී මම හැමදාම කියන්නේ රත්තරන් අම්මලා ඉස්සර කෑම ටික බෙදලා මගේ පුතාට තුනුරුවන් පිටයි කියලා බත් එක අතට දුන්නේ. අද කොහොමද? පදුට්ටේන නරක සිතින් අරක නරක සිතින් අර දර්ශන බලබලා කීන්තියෙන් රාගයෙන් අර රූපවාහිනී තියෙන තිරේ මත දෙක බලාගෙන අන්න බෙදලා තියෙනවා බෙදාගෙන කාපන්. පදුට්ටේන නරක සිතින් කන්න කියන්නේ. දේශසහගත මට මේක බලන්නත් මේක මේ ඇවිල්ලා යට හිතේ ඒකනේ ඉන්නේ. නරක සිතින් ඒ කන්නේ. ඉතින් දෙයනේ කොහොමද පිසිද්ද වෙන්නේ? කොහොමද පිසිද්ද වෙන්නේ? ප්‍රබල පිසිතක් එන්නේ කොහොමද? අපි කරන බොහෝ කුසල් පින් කුසල් දුර්වලයි. ඉතින් කියනවා මොකද බුදුහාමුදුරන්ගේ කාලේ අපිත් ඉන්න ඇති අපිත් අහන්න ඇති අපි තාමත් සංසාරී කියලා. ඉතින් සංසාරේ නැතුව වෙන කොහේ යන්නද ඔහොම කරනකොට? කොහේ යන්නද? සමතුල සිත පිළිබඳව ලොකු අවධානයක් අපි ඇති කරගන්න. ඒ සඳහා අපිට තිබෙන ලොකුම මඟ තමයි හොඳ සීලයක පිහිටන්න. විරමණය වෙන්වෙමි දැන් අපි හිතමුකෝ අපිට ප්‍රබල සිතක් ඇති වෙනවා මේ ඔරලෝසුව අරගෙන යන්න. හරි ආසයි මම මේකට. මේක ගන්නම හිතෙනවා මට. පාට ලස්සනයි වෙලා. හොඳයි මේක හරි හුරුබුහුටි ගෙඩියන්නත් පහසුයි. හොර හිතක් ඇති වෙනවා. ගන්නම හිතනවා ළඟටම එනවා. නෑ. අද මම පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක් උදේ පාන්දර මම පන්සිල් පද 5 ඇතුළත මම හොරකම් කරන්නේ නෑ කියලා කීවා. බෑ මම අත තියන්නවත් නෑ. පින් සිද්ධ වෙනවද පව් සිද්ධ වෙනවද? පින් සිද්ධ. සීලේ රැක්කා. අන්න සීලේ රැක්කා. අතරමඟ දර්ශන වලින් ඔළුව අවුල් වෙනවා විකෘති වෙනවා. එක එක්කෙනා නොයෙක් නරක යෝජනා ගේනවා. නෑ මම 3 වෙනි ශික්ෂාපදේ සමාදන් වුණා. අපෝ මට නම් බෑ ඕකට වෙන්න උනා වේරමණී ශික්ෂාපද සමාදියා. අපිට පන්සිල් පද 5 සීලය ඕන වෙන්නෙම සිතේ ශක්තිය දියුණු කර ගැනීමටයි. ඉස්සර අර මං කියන්නේ බුදුහාමුදුරුවෝ උපදින කාලෙත් බෝසත්වරුන්ගේ කාලෙත් යාග හෝම සීල තිබුණා. ඒව වෘත. ඒ යම් සම්පත් ලබන්න යම් අරමුණු දියුණු කරගන්න දරුවන් ලබන්න විවිධ යාග හෝම පැවැත්තුවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අපේ විසින්ම අපේ සිතේ ශක්තිය දියුණු කර ගැනීම පිණිසමයි. වෙන දෙයක් ලබන්න නෙමෙයි. වෙන දෙයක් ලබන්න පතන්න නෙමෙයි. නෑ එහෙම ගන්නෑ.
අපේ සිත ධර්මකාමී සිතක් බවට පත් කරන්න. අපේ සිත සිල්වත් සිතක් බවට පත් කරන්න. අපේ සිත ගුණවත් සිතක් බවට පත් කරන්න. මෙන්න මේ කාරණාව අපි හරියට තේරුම් ගත්තොත් කාරුණික පිඩුතුනි අපිට අපි මේ සසර ගමන කෙටි කරන මගට අවතීර්ණ වුණා කියලා අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලාවටම අපේ සිතේ ඇතිවන සිතුවිලි පිළිබඳව ආවර්ජනය කරන්න. මම බොහෝ පාසල්වල දරුවන්ට කියන්නේ දවස ඉවර වෙනකොට පොඩි පොතක් තියාගෙන පුතාලා ලියන්න අද දවසේ මගේ හිතට ආපු සිතුවිලි යාළුවෙකුට ගහන්න හිතුණා. සෙල්ලම් කරා. එහෙම නැත්නම් අම්මත් එක්ක රණ්ඩු වුණා. යහපත් අයහපත් දෙකම. එවන මගේ බත් පිගාණින් අද සතෙකුට කන්න දුන්නා. අතන මගේ යනකොට වැටලා හිටපු කුරුල්ලෙකුට මම වතුර ටිකක් දුන්නා. එතන පන්තියේ යාළුවෙකුට මගේ හෝම්වර්ක් ටික කියා දුන්නා. හදන්න. ලියන දවසක් සතියක් කරලා වැඩි හිටිය ඔබටත් හොඳයි. මේ අභ්‍යාසය කරන්න සති දෙකක් කරලම එතකොට හරියට බැලුවොත් පේනවා අර පළවෙනි සතියේ වෙච්ච පව් අකුසල් හෝ නරක සිතුවිලි තුන්වෙනි දවස වෙනකොට අඩු වෙලා. හත්වෙනි දවස වෙනකොට ඊටත් වඩා අඩු වෙලා. ඊළඟට දෙවෙනි සතිය අරගෙන බලනකොට අපි නොදැනුවත් පින් සිතුවිලි වැඩි වෙලානේ. කුසල් සිත් දියුණු වෙලා අපි හිතනවට වඩා. මාසයක් කරලා බලනකොට ඔබට දැරි විවිධ වෙනස. පින්වතුනි මේ අහගෙන ඉන්න හැම දිනාටම කියන්නේ අපිට උගන්වලා තිබුණේ පුංචි කාලේ ඉඳලා පංචශීලය පමණයි. මල් පූජා කරන ගාථාව පමණයි. පහන් සුම් වැඩි පූජා කරන ගාථාව පමණයි. අම්මා තාත්තට වන්දනා කරන ගාථාව පමණයි. ඕනනම් මේ ධාතු වන්දනා, චෛත්‍ය වන්දනා, බෝධි වන්දනා විතරයි. ඒකෙන් ලැබෙනා වූ ප්‍රතිඵලය පිළිබඳව අත්විඳින්න පරේක්ෂණයකට අපි යොමු කරලා තිබුණේ නැහැ. අත්හදා බැලීමේ කාර්යය අපිට දීලා තිබුණේ නැහැ. විද්‍යාත්මක පැත්ත දීලා තිබුණේ නැහැ අපිට. අපිට නෑ විතරයි පන්සිල් ගන්න. ඒ යුගයට එක හරි. මේ යුගයට එක හරියන්නේ නැහනේ. අත්හදා ඔබේ දරුවන්ට පුරුදු කරන පන්සිල් පද පහ අත්හදා බලන්න. ඔබේ දරුවන්ට පුරුදු කරන සීලය අත්හදා බලන්න. ඔබේ දරුවන්ට පුරුදු කරන ධර්ම ශ්‍රවණය කරලා එක දහම් කරුණක් දවසකට අහන බඩපදේ එකක් ජීවිතයට එකතු කරගන්න, ගෙදර පුරුදු කරගන්න, ගෙදර දැහැමි පරිසරයක් ඇති කරගන්න. කොච්චර වුණත් අපේ සිතේ ශක්තිය දියුණු වෙන්නේ නැහැ. ගෙදර පරිසරය කලහකාරී පරිසරයක් නම්, විනාශකාරී පරිසරයක් නම්, දුම් වැටි ගිනි මත් වතුර මන්ත්‍රාවේ සහිත පරිසරයක් නම් අපේ සිත සුවපත් කරගන්න බැහැමයි. අදින්න පුබ්බක අර පුතාට කරපු අපරාධයට වඩා ලොකු අපරාධයක් ඒක. මොකද ඒ වෙලාවේ අකුසල් වැඩුනේ නෑනේ. ගෙදරට වෙලා හිටියා එච්චරයි. පින් කරන්න කීයද කුසල් වැඩුනෙත් නෑ. හැබැයි අර ඒ කරපු කුසල් වල ශක්තිය ඉතුරු වෙලා තිබුණා. දැන් අපි අද කරන දේවල් වලින් කුසලුත් ඉවරයි අකුසලුත් වැඩි. කුසල් ටික භුක්ති විඳිනවා අකුසල් වැඩි කරගන්න. මේ සමග තීරුම් අරගෙන අපි අපේ ජීවිත වාසනාවන්ත කරගන්න උවමනා විදියට මනෝපුම්මංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය මනසාචේ ප්‍රසන්නේන වාසතිවක්. අපේ හිත හැම වෙලාවකම ප්‍රසන්න හිතක් බවට පත්. කෑම ටික කනකොට පින් සිද්ධ අම්මට පින් සිද්ධ වෙන්න. මේක හදපු මේ කාර්යයට පින් සිද්ධ වෙන්න. සල්ලි හොයාගෙන ආපු තාත්තට පින් සිද්ධ වෙන්න කියලා හිතලා බත් පිගාන අතර ගන්න ළමයින්ටත් පුරුදු කරන්න ඔබත් පුරුදු වෙන්න. ගෙවල් පිරිසිදු කරලා ඔක්කොම පවුලේ ඔක්කොම එකට එකතු වෙලා සතියකට දවසක්වත් ගෙවල් පිරිසිදු කරලා ඔක්කොම ඉවර වෙලා වාඩි වෙලා කොච්චර ලස්සනද කොච්චර හැඩද මේ වගේ අපේ හිතත් පිරිසිදු කරගත්තොත් කොහොමද පුතී කියලා දරුවාට කතා කරන්න. ළමයින්ට කම්පියුටර් වල වැඩ තියෙන වෙන්න පුළුවන් මොනවාද මේ ඔන්ලයින් ට්‍රේනින් තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම අතරත විනාඩි 5ක් 10ක් දරුවොත් එක්ක සිත හදාගන්න පිළිවෙල කතා කරන්න බැරි නැහැ. විනාඩි 5ක් ගන්න, බලෙන් ගන්න, කරුණාවෙන් ගන්න. සුමානයක් කරලා ඉවරුණ දරුවන්ට දැනි ඒගොල්ලන්ගේ ස්ට්‍රෙස් රිලීස් වෙනවා කියලා. ළමයි පිළිගන්නේ නැහැ. ළමයින්ට ඒක අපි කරන්න දීලා නැති නිසා. හුරු කරලා පුරුදු කරලා නැති නිසා අපිට ළමයින්ට ඒක දැනෙන්නේ නැහැ.
ඒ නිසා පින්නතුනි පුළුවන් තරම් මේ හිත පිළිබඳ විග්‍රහයට යන්න, සිත දියුණු කරගන්න කටයුතු කරන්න. අපේ සිතේ ශක්තිය අපිට දියුණු කරගන්න බැරි වුණොත් ඒ සිතේ ශක්තිය දුර්වල වෙන්න අපේ මේ සිතුවිලි පරම්පරාව අඩු වෙනවා. පටු වෙනවා. සිතේ ශක්තියට ධර්මය, විශේෂයෙන් ධර්මය, සිතට ධර්මය එකතු කරන්න පුළුල් පරාසයකට අපේ හිත දුවනවා. අපේ හිත පුළුල් පරාසයකට දුවනවා. අපිට හිතන්න බැරි පැතිවලට ධර්මය පැතිරෙනවා. එහෙම කළොත් අපි දිනනවා. නැත්තම් අපි හැමදාම දුක් විඳ අර සින්දුව කියපු සින්දුව ඒක කී හැමදාම අපි සංසාරේ කියලා දුක් විඳ ඉන්නවා. ඒ නිසා පින්නතුනි වේදනාවට බය වෙන්න එපා. හිත පිට යනවට බය වෙන්න එපා. හිතට කාම සිතුවිලි එනවට බය වෙන්න එපා. හිත රාග ආදික නම් බය වෙන්න එපා. ඒ ඔබේ හිතේ ස්වභාවය තේරුම් අරගෙන ඉන්නවත් වෙන්න. ඒ සඳහා කරන උත්සාහය සම්මා වායාම. සම්මා වායාම. නිවැරදි උත්සාහය. එතකොට සම්මා වායාම දියුණු වෙනකොට අපිට නැවත මුල ඉඳලා ගත්තොත් සම්මා දිට්ඨියේ ඉඳලම අපේ සිතුවිලි වල, වචන වල, පැවැත්මේ, අපේ ජීවත් වීමේ මේ ඔක්කොම එකට එකතු වෙනකොට සිත සමාධිගත වෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. සිත සමාධිගත වෙන්න පහසුයි කැලේ ගියොත්. කැලේ ගියත් වැඩක් නැහැ ගස් ගලන් කර හිටියොත්. කැලේ ගියත් වැඩක් නැහැ සිත මේ අපෝ මේ මිනිසුත් එක්ක ගොඩක් අය ආයෝ මිනිසුත් එක්ක නෝඩ හරි ලස්සනයි අපා අර අංශක මිනිස්සු සත්තුන්ගේ දිහා බලයි මොකක්ද දී බලන්නේ අර සත්තුන්ගේ ඉව දිහා බලලා සතුන්ගේ හැසිරීම දිහා බලා සතුන්ගේ චර්යාව දිහා බලලා නේද සතුටු වෙන්නේ. ඒකට කැලේ යන්නේ ඒකටයි. අර සතුන්ගේ චර්යාව බල උන්ගේ ඒ සතුන්ගේ තියෙන හැඟීම් පිට කරන ආකාරයේ බල ඒව කැමරාවට අල්ලගෙන අපි සතුටු වෙනවා. ඇයි දෙයියනේ Tamanට මට මගේ හිත දිහා බලලා සතුටු වෙන්න බැරි? මට මගේ චර්යාව දිහා බලලා මට සතුටු වෙන්න බැරි ඇයි? අනේ අද දවසේ තුරට මම බොරුවක් කිව්වේ නෑ. අනේ සාදු කොච්චර හිතට පහන් සිතුවිල්ලද ප්‍රසන්නද? අනේ අද දවසේ මට හොරකම් කරන්න අනන්ත තිබිලා මම හොරකම් කරේ නෑ. කොච්චර හිත ප්‍රසන්නද? මට අද කොච්චර ගැහැණු පිරිමි මට බලපෑම් කරාද මම ඒකටවත් යටත් උනේ නෑ. අනේ කොච්චර හිත ප්‍රසන්නද? ඒ සතුටු සිතින් ඇති කරගන්න සිතුවිලි වචන සහ පැවැත්ම තුළ අපිට අපේ ජීවිතේ නිවැරදි මඟකට යොමු උසස් බවට පත් වෙනවා. උසස් මානුෂිකත්වයක් කරා පේනවා. අර ධම්සභා මණ්ඩපයේදී අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ අර ආලෝකයේ දිහා බලලා විතරක් මේ මට්ට කුණ්ඩලිය මා මේ ගියානම් මේ මොනවාද මේ දිවි ලෝකෙ ගියේ. අනේ ස්වාමීනි මේක පුදුමයක් අපිට විශ්වාස කරන්න බෑ. බුදුහාමුදුරුවෝ අධිෂ්ඨාන කරලා දිව්‍ය විමානයේ පිටින්ම මට්ට කුණ්ඩලිය ගෙන්නලා තේරුම් කරලා දුන්න කොහොමද කියලා. යංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධාපතු රතනං මේ රතනත්‍රය තුන් ලෝකයේ තිබෙන මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ තිබෙන එකම රත්නය බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය මේ තුනුරුවන්ගේ රත්නය. ඒ තුනුරුවන් කෙරෙහි අවංක ශ්‍රද්ධාව. දැන් වරවතුපුරේ ගිහලා ඉන්න අපිට පේනවනේ අර කප්පු අරගෙන යනවා. ඉතින් ඈතිල මිනිස්සු ඇවිල්ලා සාදු කියලා බලනකොට මේන මේ ඇත්ත ශ්‍රද්ධාව නෙමෙයි. අර ඔක්කොමලම පොර කන නිසා පොර කක්කා අරකට අත ගහනවා. ඒකට අත ගහට ඈත ඉඳලා සාදු මේ පූජාව ද්‍රෝණයක් පමණ වූ ධාතුන් වහන්සේලා තැන්පත් රුවන්වැලි මහා සෑය සමිඳුරට පූජා වේවා තුනුරුවන් බුදු ගුණ අනන්තයි ඒ බුද්ධ ගුණයට මේ පූජාව වේවා කියලා හිත පහදගත්තොත් හිතේ ශ්‍රද්ධාව දියුණුනොත් අර පොර කකා අරකට අත ගන්න අකුසලේ මිදෙනවා. ඒ වෙලාවේ කෙනා වදිනවා එක්කෙනාට අර දුන්නේ නැත්නම් අනිත් එක්කෙනා එතන රණ්ඩු වෙනවා පොර ගන්නවා. ඒ නිසා පින්නතුනි සිත මුල් කරගත්ත සිතට ධර්මයේ ඇතුළත් වන ලෙසට
අපිට අපේ ජීවිතේ පවත්වගෙන යමු. එවිට අපිට අපි බලාපොරොත්තු වන සසර ගමන කෙටි කර ගැනීමෙන් ලබන්නා වූ කායික මානසික සුවය සහනය සැනසෙල්ල මෙලොව පරලොව ශාන්තිය සසර දුක් කෙලවර උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ දහම් කරුණු පිළිපැදීමට ඔබ හැමදෙනාටම චිත්ත ශක්තිය ආශිර්වාද පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිබ්භයා සෝකප්පත්තා ච නිසෝකා හුන්තු සබ්බේපි පානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමු සතං සමාගමෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. අද මේ උතුම් පින්කම කොට්ටාව මාලපල්ල පදිච්ච සරත් හේරත් මහතා සහ දීපානි හේරත් මහත්මිය විසින් චන්ද්‍රතිලක අමුපිටිය දයාබර පියතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් සුජීවතු සිරට දීපානි මහත්මියටත් සරත් මහතාටත් දූ දරුවන්ටත් සෙත් සාන්තිය ප්‍රාර්ථනා කිරීම පිණිස. ඒ වගේම අද මේ පින්කමේ තවත් දායකත්වයක් උසලනවා උඩුකාව ඉහළවත්තේ පවුලේ සැම විසින්. කරුණාවතී ලියනපත්‍රන මෑණියන් ඇතුළු පවුලේ මියගිය සියලුම සංසාරගත දරු ඥාතීන්ට පින් පමුණුවීම පිණිස. සුජීවතු සිරට ජීජී ලියනපත්‍රන පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් රෝගී චිර ජීවනයේ පිණිස ධර්මාවබෝධයේ පිණිස වේවා කියලා. ඒ වගේම පාදුක්ක ජයන්ති මාවත පදිංචි ඇග්නස් තලගල මහත්මිය හා පවුලේ පිරිස විසින් පවුලේ මියගිය සංසාරගත සියලු ඥාතීන්ටත් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිදුක් රෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම පිණිසත්. ඒ වගේම නුගේගොඩ නන්දවත්ත පාරේ පදිංචි අශෝක ජයසුමන මහතා මහත්මිය සහ පවුලේ සියලු දෙනා විසින් මහත්මයාගේ පරලෝ සපත් දෙමව්පියන් වන සුගතානන්ද ජයසුමන පියාණන් සහ සුසීමා ජයසුමන මෑණියන්ට මහත්මියගේ පරලෝ සපත් දෙමව්පියන් වන කොලින් පෙරේරා පියාණන් සහ ජෙනට් පෙරේරා මෑණියන්ට නමින් මිය පරලෝ ගිය පවුලට සම්බන්ධ සියලු සසරගත ඥාතහිත මිත්‍රාදීන්ට ඒ වගේම පවුලේ සියලු ඥාතීන්ට හා හිතවතුන්ට නිදුක් රෝගී චිර ජීවනයේ වේවා. ධර්ම දේශනා කළ ස්වාමින් වහන්සේට සෙත් වේවා. මෙම ධර්ම දේශනාවේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී සෑම සියලු දෙනාගේමද ධර්මඥානය දියුණු කර ගැනීමට මේ උතුම් ධර්ම දේශනාමය පුණ්‍ය ශාන්තිය හේතු වාසනා වේවා. ඒ වගේම PM ධර්මාවතී ට්‍රැක් 5 ගල්ගමුව HK සීලවතී මෞතුමිය PM පුංචි බණ්ඩා පියතුමා සසරගත පින් බලාපොරොත්තු වන ඥාතිත මිත්‍රාදීන් යම් තාක් දෙනා වෙත්නම් ඒ හැම දෙනාටද මේ පින් පරලොව සුගතිගාමී වීම පිණිස වේවා. මෑණියන් මියගොස් වසර 3ක් පියා මියගොස් වසර 5යි මේ සියලු පින් ඒ දෙමව්පියන්ටද සසර දුකින් නිදහස් වීම පිණිස හේතු වාසනා වේවා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි ගායත්‍රි පතිරගේ මහත්මිය නදුන් පතිරණගේ මහත්මා සහ චමති අද්දරගේ දියණියට විසින් දිලුම් ලක්මිණ ලියනගේ මහත්මිය පාලි පතිරගේ මහත්මා AKD බේබිඩෝනා මහත්මිය සරණේලිස් ගුණසේන මහතා ඇඩ්ලින් ගුණසේන මහත්මිය ඇතුළු සියලුම මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව පිණිසත් ආදරණීය පියාණන් වන සමරසේන පතරගේ සහ ආදරණීය මෞතුමිය වන මංගලිකා පතරගේට නිදුක් රෝගී චිරජීවනයේ පිණිසත් මේ උතුම් පුණ්‍ය ශාන්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටම උතුම් වූ සීලයක පිහිටීමෙන් ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කිරීමෙන්
වගේම දහම් පඬුරු ආදී පූජා කිරීම වතාවත් දැක්වීම මේ සෑම ආකාරයකින්ම ජනිත කරගත් පුණ්‍ය ශාන්තිය ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස වේවා. කායික මානසික සුව සහනීය සැනසීම පිණිස වේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සියලු හොඳ අවවාද ලැබීමෙන් ඔබේ ජීවිතයේ පස් පවින් නිදහස්ව දස කුසලෙහි යෙදීමට ශක්තිය ධෛර්යය වාසනාව හා භාග්‍ය ලැබේවා. මෙලව ශාන්තිය වේවා, පරලොව සහනය වේවා. සංසාරික දුක්ඛයෙන් ඈතව ලබන උතුම් වූ නිවන් මඟ ඵල පිණිස මේ සියලු පින් පිහිට පිණිස පවතිත්වා. දුකෙන් මිදෙම්වා, නිවන් දකිම්වා. මොහොත ගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු. සාදු සාදු සාදු. සදහවත්නි, ඔබ අප කෙරේ අනුකම්පාවෙන් උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ පැල්මඩුල්ල සම්මාජීව බෞද්ධ ආශ්‍රමාධිපති මිතුරෝ අධ්‍යක්ෂ පූජනීය කුප්පියවත්තේ බෝධානන්ද ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නියම උදා වේවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආගුවන් විදුලිය සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන්නට යෙදුණු දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් නිමවට පත්වන්නේ. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.